ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ පිළියන්දල අධ්‍යාපන කලාපීය විද්‍යාංශය වෙනුවෙන් ඔබව හමුවන මා පිළියන්දල මාම්පේ ධර්මරාජ මහා විද්‍යාලයේ විද්‍යාචාර්යනී ජයනා දමයන්ති. මෙම වීඩියෝ මගින් 11 ශ්‍රේණියේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2016 හා 2017 2018 2019 යන වර්ෂවල මිනිසාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය හා මිනිසාගේ සමායෝජන හා සමස්ථිති ක්‍රියාවලිය යන ඒකක කොටස් ආශ්‍රිතව පළ වූ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම අපේක්ෂා කරනවා. මුලින්ම අපි බලමු බහුවර්ණ ප්‍රශ්න. 2016 වර්ෂයේ 13 වෙනි ප්‍රශ්නය. කණිකා රහිත සුදුරුදුරාණු වර්ගයක් හා කණිකා සහිත සුදුරුදුරාණු වර්ගයක් පිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්න. වර්ණ හතරක් තියෙනවා. 1 නියුට්‍රොෆිල ඉයොසිනොෆිල, 2 නියුට්‍රොෆිල මොනොසයිට, 3 වසාසයිල මොනොසයිට, 4 මොනොසයිට බේසොෆිල. මුලින්ම අපි මතක් කරගමු රුධිරයේ සංයුතිය කුමන ආකාරයේද කියලා. රුධිරය අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. දේහාණු හා රුධිර ප්ලාස්මය. මේ දේහාණු අපිට නැවත කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා. රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා. දැන් අපි බලමු රුධිරයේ අඩංගු සුදු රුධිරාණු ප්‍රභේදන මොනවාද කියලා. කණිකා සහිත සුදු රුධිරාණු, කණිකා රහිත සුදු රුධිරාණු. මේ කණිකා සහිත සුදු රුධිරාණු අපිට නැවත කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. නියුට්‍රොෆිල, ඉයොසිනොෆිල, බේසොෆිල. ඒ වගේම කණිකා රහිත සුදු රුධිරාණු අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. වසාසයිල, මොනොසයිට. නැවත ප්‍රශ්නය බලමු. කණිකා රහිත සුදු රුධිරාණු වර්ගයක් හා කණිකා සහිත සුදු රුධිරාණු වර්ගයක් පිළිවෙලින්. එතකොට අපි කණිකා රහිත සුදු රුධිරාණු වර්ගයක් සහ ඊළඟට කණිකා සහිත සුදු රුධිරාණු වර්ගයක් පිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්න ඕනේ. මේ අනුව නිවැරදි වර්ණය වෙන්නේ වර්ණාංක 4. මොනොසයිට හා බේසොෆිල කියන පිළිතුර තියෙන වර්ණාංක 4. ඊළඟට 2017 වර්ෂයේ 15 වෙනි ප්‍රශ්නය. මිනි සිරුර තුල ග්ලූකෝගොන් හා කැල්සිටොනින් ස්‍රාවය කරන අන්තරාසර්ග ග්‍රන්ථි පිළිවෙලින්. පළවෙනි වර්ණය අග්න්‍යාශය හා තයිරොයිඩය වේ. 2 අධිවෘක්කය හා තයිරොයිඩය වේ. 3 පිටියුටරිය හා අධිවෘක්කය වේ. 4 තයිරොයිඩය හා අග්න්‍යාශය වේ. අපි මතක් කරගමු මිනි සිරුරේ ඇති අන්තරාසර්ග ග්‍රන්ථි හා ඉන් ස්‍රාවය කරන හෝමෝන මොනවද කියලා. අග්න්‍යාශය මගින් ඉන්සියුලින් හා ග්ලූකෝගොන් කියන හෝමෝන ස්‍රාවය කරනවා. තයිරොයිඩය මගින් කැල්සිටොනින් හා තයිරොක්සින් යන හෝමෝන ස්‍රාවය කරනවා. අධිවෘක්කය මගින් ඇඩ්‍රිනලින් හෝමෝනය ස්‍රාවය කරනවා. පිටියුටරිය මගින් වර්ධක හෝමෝනයත්, වෘෂණ මගින් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයත්, ඩිම්බකෝෂ මගින් ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනත් ස්‍රාවය කරනවා. මේ අනුව ප්‍රශ්නයට අදාළව ග්ලූකෝගොන් හා කැල්සිටොනින් යන හෝමෝන ස්‍රාවය කරන අන්තරාසර්ග ග්‍රන්ථි පිළිවෙලින් සඳහන් වෙන පිළිතුර වෙන්නේ අග්න්‍යාශය හා තයිරොයිඩ. පිළිතුරු අංක 1. 2017 වර්ෂයේ 26 වෙනි ප්‍රශ්නය.
මිනිස් මොළයේ අනුමස්තිෂ්කයේ කෘත්‍යයක් වන්නේ පහත කවරක්ද? වර්ණ අංක 1 දේහ සමතුලිතතාව පවත්වා ගැනීම. 2 උසස් මානසික ක්‍රියා ඇති කිරීම. 3 දෘෂ්ටි සංවේදන ප්‍රතිග්‍රහණය කිරීම. 4 ශ්වසනය පාලනය කිරීම. මොළය අයිති වෙන්නේ ස්නායු පද්ධතියට. ස්නායු පද්ධතිය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මධ්‍ය ස්නායු පද්ධතිය හා පර්යන්ත ස්නායු පද්ධතිය කියලා. මධ්‍ය ස්නායු පද්ධතිය අපිට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොළය හා සුෂුම්නාව ලෙස. මොළය අපි කොටස් තුනකට බෙදනවා. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය කියලා. අපි බලමු මේ එක් කොටස් වල කෘත්‍යයන්. මස්තිෂ්කයේ කෘත්‍යය තමයි ප්‍රතිග්‍රාහක වලින් ලැබෙන සංවේදන ප්‍රතිග්‍රහණය කිරීම. උසස් මානසික ක්‍රියා පාලනය. ඉච්ඡානුග පේශි සංකෝචන පාලනය. අනුමස්තිෂ්කයේ කෘත්‍ය දේහ සමතුලිතතාව පවත්වා ගැනීම. ඉච්ඡානුග පේශි ක්‍රියා පාලනය. දේහ චලන සමායෝජනය. සුෂුම්නා ශීර්ෂකයේ කෘත්‍ය හර්ට් ස්පන්දන වේගය පාලනය. ශ්වසනය පාලනය. සමහර ප්‍රතීක ක්‍රියා පාලනය. දැන් අපි බලමු වර්ණ හතරට අදාළ කෘත්‍යයන් අයිති වෙන කොටස් මොනවද කියලා. දේහ සමතුලිතතාව පවත්වා ගැනීම අනුමස්තිෂ්කයේ කාර්යයක්. උසස් මානසික ක්‍රියා පාලනය මස්තිෂ්කයේ කාර්යයක්. දෘෂ්ටි සංවේදන ප්‍රතිග්‍රහණය කිරීම මස්තිෂ්කයේ කාර්යයක්. ශ්වසනය පාලනය කිරීම සුෂුම්නා ශීර්ෂකයේ කාර්යයක්. එහෙමනම් නිවැරදි වර්ණය වෙන්නේ වර්ණාංක 1 මිනිස් මොළයේ අනුමස්තිෂ්කයේ කාර්ය දේහ සමතුලිතතාව පවත්වා ගැනීම. දෙදස් 19 9වෙනි ප්‍රශ්නය මානව දේහයේ චලන සමායෝජනය හා සමතුලිතතාව පවත්වා ගැනීමට ඉවහල් වන්නේ 1 අනුමස්තිෂ්කයයි 2 මස්තිෂ්කයයි 3 සුෂුම්නා ශීර්ෂකයයි 4 සුෂුම්නාවයි. අපි බලමු මිනිස් මොළයට අයිති කොටස් වන මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකයේ කාර්යයන් මොනවද කියලා. මේ අනුව චලන සමායෝජනයට ඉවහල් වෙන්නේ අනුමස්තිෂ්කය. දේහ චලන සමතුලිතතාව පවත්වා ගැනීමට ඉවහල් වන්නේත් අනුමස්තිෂ්කය. ඒ අනුව නිවැරදි පිළිතුර වර්ණාංක 1 අනුමස්තිෂ්කය. දෙදස් 19 වර්ෂයේ 6 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් ව්‍යුහ කෘත්‍ය යුගල අතුරින් නිවැරදි සම්බන්ධතාව ප්‍රකාශිත යුගලය කුමක්ද? වර්ණ හතරට දීලා තියෙනවා ව්‍යුහ හතරක්, ඒ වගේම ඒකට අදාළ කෘත්‍යයන් හතරක්. මේ ව්‍යුහයට අදාළ කෘත්‍ය නිවැරදි වර්ණය තමයි අපි මෙතනදී තෝරන්න ඕනේ. පළවෙනි වර්ණය රුධිර පට්ටිකා ප්‍රතිදේහ නිපදවීම. දෙවැනි වර්ණය සුදු රුධිරාණු ඔක්සිජන් පරිවහනය. තුන්වෙනි වර්ණය රතු රුධිරාණු විෂ බීජ භක්ෂණය. හතරවෙනි වර්ණය රුධිර ප්ලාස්මය හෝමෝන පරිවහනය. අපි බලමු මෙම ව්‍යුහයන් හතරට අදාළ නිවැරදි කෘත්‍යයන් මොනවද කියලා. රුධිර පට්ටිකාවල නිවැරදි කෘත්‍ය වෙන්නේ තුවාලයක් වූ විට රුධිරය කැටි ගැසීමට දායක වීම. එහෙමනම් පළවෙනි වර්ණය අපිට වැරදි කියලා පිළිගන්න වෙනවා. සුදු රුධිරාණු වල කෘත්‍ය වෙන්නේ විෂ බීජ භක්ෂණය හා ප්‍රතිදේහ නිපදවීම.
ඒ අනුව දෙවැනි වර්ණයත් වැරදි වර්ණයක් වෙනවා. රතු රුධිරාණු වල කෘත්‍ය වෙන්නේ ඔක්සිජන් පරිවහනය කිරීම. මේ අනුව තුන්වෙනි වර්ණයත් වැරදි. හතරවෙනි රුධිර ප්ලාස්මයේ කෘත්‍ය ජීර්ණඵල, හෝමෝන, වායු, බහිස්රාවී පලාදී ද්‍රව්‍ය පරිවහනය. එහෙමනම් හතරවෙනි වර්ණයේ රුධිර ප්ලාස්මයේ කෘත්‍ය විදිහට තියෙන හෝමෝන පරිවහනය නිවැරදි පිළිතුරක් ලෙස සලකන්න පුළුවන්. ඒ අනුව හයවෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර වෙන්නේ වර්ණාංක 4. දැන් රචනා ප්‍රශ්න 2016 වර්ෂයේ රචනා ප්‍රශ්න අංක 8 මිනිසාගේ දේහය තුල ඇති ප්‍රධාන අන්තරාසර්ග ග්‍රන්ථි කීපයක් පහත දැක්වේ. පිටියුටරිය, තයිරොයිඩය, අග්න්‍යාශය, අධිවෘක්කය, ප්‍රජනනේන්ද්‍රිය. මේ පළවෙනි කොටස හයිපොතැලමසට පහළින් ඇත්තේ ඉහත සඳහන් කුමන ග්‍රන්ථියද? මේ තියෙන්නේ මිනිසාගේ මොළයේ දික්කඩක රූප සටහනක්. අපි මෙහි කොටස් නම් කරමු. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය, හයිපොතැලමස, මේ තියෙන්නේ පිටියුටරිය. එහෙමනම් හයිපොතැලමසට පහළින් පිහිටි ග්‍රන්ථිය වෙන්නේ පිටියුටරිය. දෙවෙනි ප්‍රශ්නය කැල්සිටොනින් හා ඊස්ට්‍රජන් යන හෝමෝන ස්‍රාවය කරන ග්‍රන්ථි පිළිවෙලින් ලියා ඒ එක් එක් හෝමෝනයේ ප්‍රධාන කාර්ය පිළිවෙලින් සඳහන් කරන්න. මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයනකොට ගොඩාක් පහසු වෙනවා ඊට අදාළව වගුවක් ලියා ගන්නවා නම්. මෙන්න මේ වගේ. අපි බලමු හෝමෝන අපිට දීලා තියෙන්නේ කැල්සිටොනින් හා ඊස්ට්‍රජන් හෝමෝන. ඒ වගේම අපි බලමු මේ හෝමෝන ස්‍රාවය කරන ග්‍රන්ථි හා එහි ප්‍රධාන කාර්යයන්. කැල්සිටොනින් හෝමෝනය ස්‍රාවය කරන ග්‍රන්ථිය තයිරොයිඩය. කැල්සිටොනින් වල ප්‍රධාන කාර්ය රුධිරයේ අඩංගු කැල්සියම් අයන සාන්ද්‍රණය යාමනය කිරීම. ඊස්ට්‍රජන් ස්‍රාවය කරන ග්‍රන්ථිය ඩිම්බකෝෂ. එහි ප්‍රධාන කාර්ය වෙන්නේ ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පාලනය කිරීම. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය කොටස් 3යි A B C. A ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කරන හෝමෝනය ස්‍රාවය කරන ග්‍රන්ථිය කුමක්ද? B ග්ලයිකොජන් ප්‍රධාන ලෙසම තැන්පත් කර තබන්නේ ශරීරයේ කුමන අවයවය තුලද? C ඉහත එහි සඳහන් කළ හෝමෝනය ස්‍රාවය නොවීම නිසා ඇතිවන රෝගී තත්ත්වය කුමක්ද? අපි බලමු ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කරන හෝමෝනය ඉන්සියුලින්. මේ හෝමෝනය ස්‍රාවය කරන ග්‍රන්ථිය රූපයේ ඊතලයෙන් දැක්වෙන්නේ එම ග්‍රන්ථියයි. ග්‍රන්ථිය අග්න්‍යාශය. ඊළඟට ග්ලයිකොජන් ප්‍රධාන ලෙසම තැන්පත් කර තියෙන්නේ මෙන්න මේ අවයවය තුලයි. මොකද්ද මේ අවයවය? අක්මාව. ඉහත එහි සඳහන් කළ හෝමෝනය, ඒ කියන්නේ ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය නොවීම නිසා ඇතිවන රෝගී තත්ත්වය. දියවැඩියාව. මිනිසාගේ දේහය තුල ඇති ප්‍රධාන අන්තරාසර්ග ග්‍රන්ථි කීපයක් පහත දැක්වේ. මේ අන්තරාසර්ග ග්‍රන්ථි වලින්
ස්‍රාවය කරන හෝමෝන වල ලාක්ෂණික දෙකක් අහනවා. බලන්න හෝමෝන වල ලාක්ෂණික මොනවද? කාබනික සංයෝග වීම, රුධිරය මගින් පරිවහනය වීම, නිර්නාල ග්‍රන්ථිවල නිපද වී වෙනත් ස්ථානයක ක්‍රියාත්මක වීම, ඉලක්ක අවයව පමණක් උත්තේජනය කිරීම, ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වීම. මේ සඳහන් කළ ලාක්ෂණික වලින් පිළිතුරට ලාක්ෂණික දෙකක් ලිව්වහම ඇති. ඊළඟට 2017 වර්ෂයේ රචනා ප්‍රශ්නාංක 5 මිනිසාගේ රුධිරයේ අඩංගු සංඝටක කීපයක් පහත දැක්වේ. රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා, ප්‍රෝටීන, ග්ලූකෝස්, කැල්සියම් අයන, යූරියා. රුධිරයේ වැඩිපුරම අඩංගු රුධිරාණු වර්ගය කුමක්ද? අපි කලිනුත් රුධිරයේ සංයුතිය කතා කළා. මේ අනුව රුධිරයේ වැඩිපුරම අඩංගු රුධිරාණු වර්ගය රතු රුධිරාණු රුධිරයේ ඝන මිලිමීටරයක් තුල මිලියන 5ක් පමණ අඩංගු වෙනවා. සුදු රුධිරාණු රතු රුධිරාණු 600කට එකක් අඩංගු වෙනවා. ඒ කියන්නේ සුදු රුධිරාණු රුධිරයේ ඝන මිලිමීටරයක් තුල 4000ත් 11000ත් අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා. පට්ටිකා රුධිරයේ ඝන මිලිමීටරයක් තුල 1,50,000ත් 4,00,000ත් අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා. එහෙමනම් රුධිරයේ වැඩිපුරම අඩංගු රුධිරාණු වර්ගය වෙන්නේ රතු රුධිරාණු. ඊළඟට දෙවැනි ප්‍රශ්නය ඉහත සඳහන් සංඝටක අතුරින් A රුධිර ප්ලාස්මාවට අයත් සංඝටක දෙකක් ලියා දක්වන්න. B රුධිරයේ අඩංගු නයිට්‍රජනීය බහිස්රාවීය ද්‍රව්‍යයක් සඳහන් කරන්න. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඉහත සඳහන් සංඝටක අතුරෙන් කියලා අපිට ලියන්න වෙනවා දීලා තියෙන සංඝටක වලින් විතරක් පිළිතුර සපයන්න වෙනවා. මේ තියෙන රුධිර ප්ලාස්මාවේ අඩංගු සංඝටක අපි මේ දීලා තියෙන සංඝටක වලින් පිළිතුර තෝරගමු. ප්‍රෝටීන, ග්ලූකෝස්, යූරියා, කැල්සියම් අයන. දී ඇති සංඝටක අතුරෙන් තමයි මෙම සංඝටක ටික තෝරාගත්තේ. ඊළඟට රුධිරයේ අඩංගු නයිට්‍රජනීය බහිස්රාවීය ද්‍රව්‍යයක්. යූරියා. දී ඇති රුධිරයේ අඩංගු නයිට්‍රජනීය බහිස්රාවීය ද්‍රව්‍ය යූරියා. දැන් 2017 වර්ෂයේ රචනා ප්‍රශ්න අංක 5 එහි තුන්වෙනි කොටස. පහත දී ඇත්තේ එක්තරා වර්ගයකට අයත් රුධිර සෛලයක රූපයකි. එය ඉහත සඳහන් කුමන සංඝටකයට අයත් වේද? කතා කළා අපි කලිනුත් රුධිරයේ සංයුතිය මතක ඇති. මේ තියෙන්නේ සුදු රුධිරාණු වල රූප සටහන්. එහෙමනම් මේ A කියන කොටසට නිවැරදි පිළිතුර වෙන්නේ සුදු රුධිරාණු. පොඩ්ඩක් මතක් කරගමු. සුදු රුධිරාණු වර්ග 5ක් තිබුණා. කණිකාමය සුදු රුධිරාණු සහ ඒ වගේම නිර්කණිකාමය සුදු රුධිරාණු. මේ ඉහළින් තියෙන රූප තුන නියුට්‍රොෆිල, ඊළඟට ඉයෝසිනොෆිල, ඊළඟට බේසොෆිල. පල්ලෙහාන් තියෙන රූප දෙක වසාසයිල, ඊළඟට මොනොසයිට. දැන් B කොටස
ඉහත එහි දක්වා ඇති රුධිර සෛලය අයත් වන රුධිර සංඝටකය මගින් ඉටු කරන කෘත්‍යයක් සඳහන් කරන්න. රෝගකාරක භක්ෂණය කර විනාශ කිරීම. 2017 वर्षे रचना प्रश्न अंक 5 4वेनी කොටස A මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයක් ලියා දක්වන්න. මෙන්න මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ කිරීටක ත්‍රොම්බොසීය, අධ්‍යාතතිය, මන්දාතතිය, ඒ වගේම ඇතරොස්ක්ලෙරෝසියාව. අපි බලමු මේ එක් රෝගවල තත්ත්වය මොකක්ද කියලා. මේ එක් රෝග මොන ආකාරයටද හැදෙන්නේ කියලා අපි බලමු. කිරීටක ත්‍රොම්බොසීය. රුධිර කැටියක් මගින් රුධිර නාල අවහිර වෙලා යම් අවයවයකට රුධිර සැපයීම අඩාල වුණොත් අපි ඒ තත්ත්වයට කියනවා ත්‍රොම්බොසීය කියලා. දමනියක හරි දමනිකාවක හරි ත්‍රොම්බොසීය ඇතිවීමෙන් හෘත්පේශි දුර්වල වෙලා හෘදය ක්‍රියා විරහිත වීම කිරීටක ත්‍රොම්බොසීය ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාතතිය එහෙම නැත්නම් මන්දාතතිය. අධ්‍යාතතිය කියන්නේ අධිරුධ්‍ර පීඩනය. මන්දාතතිය කියලා කියන්නේ අවරුධ්‍ර පීඩනය. නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර පීඩනය ප්‍රසදිය මිලිමීටර් 120ත් 80ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ ආකුංචි රුධිර පීඩනය රසදිය මිලිමීටර් 110ත් 120ත් අතර වෙනවා. විස්තාර රුධිර පීඩනය රසදිය මිලිමීටර් 70ත් 80ත් අතර වෙනවා. ඒ අපි කිව්වේ සාමාන්‍ය රුධිර පීඩන මට්ටම. මේ මට්ටමට වඩා වැඩි වුණොත් අපි කියනවා අධිරුධිර පීඩනය. එහෙම නැත්නම් අධ්‍යාතතිය කියලා. අඩු වුණොත් අපි කියනවා අවරුධිර පීඩනය. එහෙම නැත්නම් මන්දාතතිය කියලා. ඊළඟට බලමු අපි ඇතරොස්ක්ලෙරෝසියාව කියන්නේ මොකක්ද කියලා. අක්මාවේ නිපදවෙන කොලෙස්ටරෝල් කියන ලිපිඩමය සංයෝගය ප්‍රෝටීනත් සමග සම්බන්ධ වෙලා කිරීටක ධමනි හා වෙනත් ධමනි බිත්තිවල තැන්පත් වීමෙන් ධමනි වල කුහරය පටු වෙනවා. ධමනි බිත්තිවල මෙහෙම ඇතිවන ලිපිඩ තැන්පතු හඳුන්වන්නේ ඇතරෝමා කියලා. මේ තත්ත්වයට තමයි අපි කියන්නේ ඇතරොස්ක්ලෙරෝසියාව කියලා. කිරීටක ධමනි අවහිර වීමෙන් රුධිර සැපයීම අවහිර වීම නිසා හෘදයේ පේශි කොටස් ක්‍රියා විරහිත වීමෙන් පපුවේ වේදනාව ඒ වගේම ධමනිවල රුධිර කැටි හිරවීමෙන් හෘදයාබාධ ඇති වෙන්නත් පුළුවන්. එය පුද්ගලයෙකුගේ මරණයට හේතු වෙන්නත් පුළුවන්. ඊළඟට ඩෙන්ගු රෝගය වැළඳුණු පුද්ගලයෙකුගේ අතිශයින්ම අඩු වෙන්නේ පට්ටික. B කොටසට පිළිතුර පට්ටික. අපි බලමු 2017 රචනා ප්‍රශ්න අංක 5 පස්වෙනි කොටස. මිනිසාගේ රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කරන්න. ඔයාලට මතක ඇති දුවේ පුතේ අපි ඉගෙන ගත්තා සමස්ථිති ක්‍රියාවලිය ගැන. මේ සමස්ථිතිය ගැන කතා කරනකොට කතා කරන්නේ කොටස් තුනක් තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර පරිසරයේ යාමනය කළ යුතු සාධක තුනක් තියෙනවා. එකක් තමයි 2017 රචනා ප්‍රශ්න අංක 5 එහි පස්වෙනි කොටස. මිනිසාගේ රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කරන්න. ඔයාලට මතක ඇති දුවේ පුතේ සමස්ථිති ක්‍රියාවලිය ගැන අපි ඉගෙන ගන්නකොට කතා කරනවා අභ්‍යන්තර පරිසරයේ යාමනය කළ යුතු සාධක තුනක් ගැන. ඒ සාධක තුන තමයි රුධිරයේ ග්ලූකෝස් මට්ටම, දේහ උෂ්ණත්වය, ජල තුල්‍යතාව. මේන් දැන් අපි කතා කරන්නේ මිනිසාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය යන ක්‍රියාවලිය ගැන. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණොත්
අග්න්‍යාශයෙන් ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය වෙනවා. මේ මගින් වැඩිපුර ඇති ග්ලූකෝස් ග්ලයිකොජන් බවට හරවලා අක්මාවේ තැන්පත් කරනවා. වැඩිපුර ඇති ග්ලූකෝස් මේදය බවට හරවලා පේශි අතර තැන්පත් කරනවා. ශ්වසන ප්‍රතික්‍රියාවේ වේගය වැඩි වෙලා ග්ලූකෝස් කාබන් ඩයොක්සයිඩ් හා ජලය බවට බිඳ වැටෙනවා. ඒ කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලිය වල වේගය වැඩි වෙනවා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වූ විට අග්න්‍යාශයෙන් ග්ලූකෝගොන් හෝමෝනය ස්‍රාවය වෙනවා. අක්මාවේ තැන්පත් වී ඇති ග්ලයිකොජන් ග්ලූකෝස් බවට හරවලා රුධිරයට එක් කරනවා. පේශි අතර තැන්පත් මේදය ග්ලූකෝස් බවට හරවලා රුධිරයට එක් කරනවා. ශ්වසන ප්‍රතික්‍රියාවේ වේගය අඩු වෙලා ග්ලූකෝස් මට්ටම යාමනය කරනවා. ඒ කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලිය වල වේගය අඩු වෙනවා. ඊළඟට 2019 වර්ෂයේ රචනා ප්‍රශ්නාංක 5. මිනිස් හෘදයේ අභ්‍යන්තර ව්‍යුහය දැක්වෙන දල රේඛා සටහනක් පළවන රූපයේ දැක්වේ. මේ තියෙන්නේ මිනිසාගේ හෘදයේ අභ්‍යන්තර ව්‍යුහය දැක්වෙන දල රේඛා සටහනක්. එහි ප්‍රශ්නාංක 1 එක රූපයේ දැක්වෙන A, B, C හා D රුධිර නාල නම් කරන්න. ඒ කියන්නේ පූර්ව මහ ශිරාව. එහෙම නැත්නම් උත්තර මහ ශිරාව. B සංස්ථානික මහා ධමනිය. C පුප්පුෂීය ධමනිය. D පුප්පුෂීය ශිරා. දෙවැනි කොටස D තුලින් ගමන් කරන රුධිරයේ සංයුතිය සමග සැසඳීමේදී C තුලින් ගමන් කරන රුධිරයේ සංයුතියෙහි පවතින ප්‍රධාන වෙනස කුමක්ද? D කියලා කියන්නේ පුප්පුෂීය ශිරා. C කියලා කියන්නේ පුප්පුෂීය ධමනිය. අපි දන්නවා ශරීරයේ සියලුම රුධිරය පිරිසුදු කිරීම සඳහා හෘදයට ගෙනෙනවා පූර්ව මහ ශිරාව සහ අපර මහ ශිරාව මගින් දකුණු කර්ණිකාවට සියලුම රුධිරය ගෙනෙනවා. එම දකුණු කර්ණිකාව මගින් වම් කර්ණිකාවට රුධිරය ගෙනවිත් ඊට පස්සේ පුප්පුෂීය ධමනිය මගින් රුධිරය පෙනහළු වෙත ගෙන යනවා. පෙනහළු වලදී ඔක්සිජනීකృత වන රුධිරය, ඒ කියන්නේ පිරිසුදු වෙන රුධිරය නැවත පුප්පුෂීය ශිරා මගින් වම් කර්ණිකාවට අරගෙන එනවා. එහෙමනම් පුප්පුෂීය ධමනියේ තියෙන්නේ ඔක්සිජන් රහිත රුධිරය. පුප්පුෂීය ශිරාවල තියෙන්නේ ඔක්සිජන් සහිත රුධිරය. එතකොට මේ රුධිරයේ තියෙන සංයුතියේ ප්‍රධාන වෙනස තමයි C තුලින් ගමන් කරන රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. ඒ වගේම C තුලින් ගමන් කරන රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි. ඔක්සිජන් රහිත රුධිරය, ඒ කියන්නේ ඔක්සිජනීකృత රුධිරය තියෙනවා. E යනුවෙන් නම් කර ඇති කපාටය කුමක්ද? මේ කපාටය පිහිටලා තියෙන්නේ වම් කර්ණිකාව හා වම් කෝශිකාව අතර. වම් කර්ණිකාව හා වම් කෝශිකාව අතර ඇති කපාටය ද්විතුණ්ඩ කපාටය, එහෙම නැත්නම් මයිට්‍රල් කපාටය. ඒ වගේම දකුණු කර්ණිකාව හා දකුණු කෝශිකාව අතර ඇති කපාටය ත්‍රිතුණ්ඩ කපාටය. හැබැයි අපෙන් අහන්නේ E යනුවෙන් නම් කර ඇති කපාටය ද්විතුණ්ඩ කපාටය, එහෙම නැත්නම් මයිට්‍රල් කපාටය. හතරවෙනි කොටස හෘද ස්පන්දනයේදී ඇසෙන ආවේනික ලබ් හඬ හා ඩප් හඬ ඇතිවන්නේ කෙසේදයි කෙටියෙන් විස්තර කරන්න. ලබ් හඬ ද්විතුණ්ඩ කපාටය හා ත්‍රිතුණ්ඩ කපාටය වැසීමේදී ඇතිවන හඬ.
ඩප් හඬ අඩසඳ කපාට වැසීමේදී ඇතිවන හඬ. ඊළඟට පස්වෙනි කොටස නිරෝගී පුද්ගලයෙකුගේ ECG සටහනක හෘද චක්‍රයේ අවස්ථා 3ට අනුරූප විභව වෙනස් වීම දෙවන රූපයේ දැක්වේ. එම රූපයේ T මගින් නිරූපණය වන්නේ හෘද චක්‍රයේ කුමන අවස්ථාවද? බලමු. T කියලා කියන්නේ කර්ණිකා ආකුංචය දැක්වෙන සටහන. QRS කියන්නේ කෝෂිකා ආකුංචය. T මගින් දැක්වෙන්නේ කර්ණික කෝෂික විස්තාරය. කර්ණිකා ආකුංචය කියලා කියන්නේ කර්ණිකා සංකෝචනය වීම. මේකට තප්පර 0.1ක කාලයක් ගත වෙනවා. කෝෂිකා ආකුංචය කියලා කියන්නේ කෝෂිකා සංකෝචනය වීම. මේකට තප්පර 0.3ක කාලයක් ගත වෙනවා. කර්ණික කෝෂික විස්තාරය කියන්නේ පූර්ණ හෘද විස්තාරය කියන එක. ඒකට තත්පර 0.4ක කාලයක් වෙනවා. හතරවෙනි කොටස හෘද පේශි වලට රුධිරය සැපයන රුධිර නාලයේ රුධිර කැටි සිරවී අවහිර වීමෙන් හෘද පේශි දුර්වල වේ. එම රෝගී තත්ත්වය හඳුන්වන නම කුමක්ද? මේ තියෙන්නේ හෘදයේ බාහිර ව්‍යුහය පෙන්වන ආකෘතියක්. මේ තියෙන්නේ හෘදයට එහෙම නැත්නම් හෘදයේ පේශි වලට රුධිරය සපයන කිරීටක ධමනිවල රූප සටහන්. එතකොට මේ කිරීටක ධමනිවලට කිරීටක ධමනියේ රුධිර කැටි සිරවි අවහිර වීමෙන් හෘද පේශි දුර්වල වෙනවා. එම රෝගී තත්ත්වය හැඳින්වෙන නම තමයි කිරීටක ත්‍රොම්බෝසිය. දුවේ පුතේ මම හිතනවා ඔයාලා මෙම වීඩියෝ මගින් මිනිසාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය හා මිනිසාගේ සමායෝජන හා සමස්ථිත ක්‍රියාවලිය පිළිබඳ යම් දැනුමක් ලබා ගන්න ඇතැයි කියලා. ඔබ සියලු දෙනාටම ජය පතනවා. ස්තුතියි.